මහසියම් මහානිකායේ රෝහණ පාර්ශ්වයේ අතිගෞරවාර්හ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපේ කුමාර කස්සප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික කුලපති මහෝපාධ්‍යාය ගෞරවාර්හ මහාචාර්ය ඉත්තදෙමළි එන්දසර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ නිර්මාතෘවර ගෞරවාස්පද ආචාර්ය ක්‍රම විමල ජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපේ ගුලගල්ලේ හාමුදුරුවෝ චන්දිවිල හාරෝ ඇතුළු පූජ්‍යතර මහා සංඝරුවනින් අවසරයි. අද මේ විශේෂ සභාවේ මුලසුන් මණ්ඩලයේ සිටින අපේ ගුණදාස අමරසේකර මැතිතුමන්, අපේ වෛද්‍යතුමන්, නීතිඥවරුන් ඇතුළු කාරුණික පින්වත්නි, අද මේ අවස්ථාවට සහභාගී වෙන ජාති දේශ හිතයිසී පින්වත්නි, මාධ්‍යවේදී මහත්තුරුනි, දරුවනි, මේ වේදිකාවට අපි හිතාගෙන හිටියේ එක්කෝ අවුරුදු 10කින් අඩුම අවුරුදු 5කින් නගින්න වෙයි. ඒ වුණාට මේ වේදිකාවට මේ තරම් ඉක්මනට නගින්න සිද්ධ වුණේ ඇයි කියන වගත් අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම හිත තුළ තියෙනවා. මුලින්ම කියන්න ඕනේ අපි මේ විදිහේ සම්මන්ත්‍රණ අමතන්නේ, මේ රැස්වීම කරන්නේ ආණ්ඩු විරෝධීන් ලෙස නොවන බව. මෙතන කිව්වෙත් 69 ලක්ෂයේ අරමුණට පණ දෙන්නයි අපි මේ වැඩේ කරන්නේ කියලා. අද උදේ අපේ මේ නායක හඳුරු නමක් මෙතන වැඩ ඉන්න උන්වහන්සේ මට කතා කරලා ඇහුවා, අබේතිස් හඳුරෝ ගෝඨාභය මහත්තයාට විරුද්ධව කරන රැස්වීමක් නම් අපි ඒකට අනේක හොඳ නැහැ නේද කියලා. මං කිව්වා නෑ නායක හඳුරනේ, රටට හිතවත්ව කරන රැස්වීමක්, ගෝඨාභයට විරුද්ධ කරන රැස්වීමක් නෙවෙයි කියලා. එනිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ, අපේ නායකයොත් තේරුම් ගන්න ඕනේ, මාධ්‍යයත් තේරුම් ගන්න ඕනේ, අපිට තියෙන්නේ එක ඉලක්කයයි. ඒ ඉලක්කය පුද්ගල බද්ධ ලෙස කල්පනා කරලා අපිට පාවා දෙන්න බෑ. ඒ ඉලක්කයට යන ගමනේදී ඔහු අපි පත් කරපු නායකයාද? ඔහු අපගේ ගෞරවය දිනාගත්තු පුද්ගලයාද? කුමක්ද කියන කාරණාවට වඩා ඒ කාරණාව වෙන වෙනම වියුක්තව කල්පනා කරලා ඒ කාරණාව මොනතරම් රටට හිතවත්ද හිතකරද කියන එක ගැන හිතලා මිසක් අන් කිසිදු පූර්ණ නිගමනයන් හෝ පුද්ගල සාධක බද්ධව අපි කතා කරන්නේ නැහැ. මෙතන රැස්වීමට ආපු වෙලාවේ මෙහි දැක්වෙන පුවරුවේ තියෙනවා ඉස්ලාම් අන්තවාදය ගැන අදහසක්. ඉස්ලාම් අන්තවාදයට යටත් වෙන්න එපා කියලා. දැන් මේ ප්‍රතිඥාව දෙන වෙලාවේ නිහඬව මම කල්පනා කළේ අපේ මිනිස්සුන්ට තාමත් මේ ඉස්ලාම් අන්තවාදයේ බරපතලකම වැටහිලා නැති හැටියක්. බලන්න එදා 200 ගාණක් පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ දෙයියෝ අදහන්න ගිහිල්ලා හිටිය අහිංසක මිනිස්සු තමන්ගේ ජීවිත වලින් සමුගන්න පවුල් පිටින් ඒ පවුල් වලට මේ ගමනේ මේ භවයේ උන්ට ආයේ මේ සසර නෙමෙයි මේ භවයේ මේ ජීවිත කාලේ උන්ට ආයේ සැනසුම් සුසුමක් හෙලන්න උන්ගේ මූණ වල හිනාවක් මතුවෙන්න අවස්ථාවක් නැහැ. හැබැයි මතක තියාගත යුතු කාරණාව තමයි ඉස්ලාම් අන්තවාදී පුපුරා යම එතනින් ඉවරයි කියලා හිතනවා නම් ඒක තරම් මෝඩ සිටිවිල්ලක් තවත් නැහැ.
ඉස්ලාම් අන්තවාදය ආරම්භයේ පමණයි පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක අපි අත්විඳේ. එහෙමනම් නොවැම්බර් 16 ජනවරම නිර්මාණය කරන ප්‍රධාන සාධකයක් තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේ බඳු ප්‍රහාර. ආගමික අන්තවාදී ප්‍රහාර නැවත මේ රට තුල දියත් නොවන ආකාරයට පසුබිම සකස් කිරීම. ඒ සඳහා හිතනවා නම් බුද්ධ්‍යංශ පමණක් ප්‍රමාණවත් කියලා. ඒ සඳහා හිතනවා නම් ආයුධ නිරායුධ කිරීම පමණක් ප්‍රමාණවත් කියලා. ඒක ලොකු වැරදීමක්. ඒ නිසා මේ අන්තවාදයේ පෝෂණය කරනු ලබන සකල විද මූලාශ්‍රයන් හඳුනාගෙන මේ මූලාශ්‍රයන් විනාශ කිරීම හරහා තමයි මේ අන්තවාදයට මුහුණ දීමට හැකියාව තියෙන්නේ. තවදුරටත් ඒ අන්තවාදයේ පෝෂණය කරන මද්රසා ඉවත් වෙලාද? ඇතැම් වෙලාවට ඉදිරියේදී මද්රසා නියාමනය කරන්න ඉඩ තියෙනවා. වැරද්ද නීතිගත කරන්න ඉඩ තියෙනවා. එසා තාම මේක අවසන් වෙලා නැහැ. ඊළඟට අන්තවාදීන් නිර්මාණය කරන ආගමික මූලධර්මවාදීන් පිළිබඳව ඔවුන් පාලනයකට හසු කරගෙන නතු කරගෙන තියෙනවද? ඒවා තාම මේ විදිහට වෙලා නැහැ. රටක එක අධ්‍යාපනයයි තියෙන්න ඕනේ, එක නීතියයි තියෙන්න ඕනේ. මේ දවස්වල කතා වෙනවා මන් දන්නේ මොන තරම් දුරට සත්‍යද කියලා. මේ කාති උසාවි සම්බන්ධයෙන් බඳවා ගැනීම පිළිබඳව ඊළඟට භාෂාව ජාතිය පදනම් කරගෙන උසාවි වලට තනතුරුපත් කිරීම පිළිබඳව පොලිසිය වලට තනතුරුපත් කිරීම පිළිබඳව මේ හරහා අන්තවාදයේ අවසන් වීමද අන්තවාදයේ පෝෂණය වීමද වෙන්නේ කියන එක පිළිබඳව අපි හිතන්න ඕනේ. මක් නිසාද හැම වෙලාවෙම ජාතික මතවාදයේ ඉන්න අපිට තියෙන්නේ ජාතිකත්වය. ඒ නිසා අපි බලයට පත් කරන නායකයෝ. හැබැයි මේ බලයට පත් කරන නායකයන් වට කරන්නේ තමන්ගේ ඉලක්ක අරමුණු තියාගන්න පිරිස. ඒ නිසා ඔවුන් හැම අවස්ථාවකම මේ නායකයන් තමන්ගේ අරමුණු වෙත ක්‍රමානුකූලව පියවරෙන් පියවර අරන් යනවා. අපි එදා ඉඳලා දැක්කා. මට තව දුකක් තියෙනවා. දැන් අපේ රටේ 30 අවුරුදු යුද්ධය අවසන් කරන්න නායකත්වයේ දරපු ඒ යුද්ධමය කොටසේ එතකොට එතුමා දේශපාලකයෙක් නෙමෙයි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා රටේ ජාතියට ආදරේ කෙනෙක් කියන එක අපිට හොඳටම විශ්වාසයිනේ. ඒක ඔබ අපි කවුරුත් අමතක කරලා නෙමෙයි මේ කතා කරන්නේ. එහෙව් පුද්ගලයෙක් බලයට ඇවිල්ලත් ඒ කියන්නේ රටේ ඔබ අවංකව විශ්වාස කරන්න ඔබ එදා ඡන්දයට මිනිසුන්ව පෙළ ගැස්සෙව්වේ. ඔබ ඡන්දේ දාන්න ගියේ ඒ හැම දෙයක්ම කළේ මේ තමයි මේ රටේ මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කළා නෙමෙයිද? මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කරලායි අපි ගියේ. එහෙමනම් හරිම මිනිහත් යම් අයගේ හැසිරීම වලට යටත් කරගන්න කටයුතු කරනවා නම් උත්සාහ දරනවා නම් ඒ කියන්නේ අපිට වැරදිච්ච තැනක් තියෙනවා කියලානේ. ඒ කියන්නේ දේශපාලකයෝ බලයටපත් කරලා කවුරුනෝ බලයටපත් කරලා විතරක් රට රකින්න බෑ කියන අවබෝධය අපි ඇති කරගත යුතුයි. ඒ නිසා දැන් පක්ෂ මාරු කරලා, පුටු මාරු කරලා, තනතුරු මාරු කරලා මේ රටේ ඉන්න ඔලුගෙඩි නායක පුටු වලට ගේන්නේ නැතුව ඒ වෙනුවට ජනතාව ඥානනය කිරීම හරහා මේ රටේ ජාතිකත්ව චින්තනය මුවහත් කරලා ඉදිරියට අරන් යා යුතුයි කියන එකයි අපි කල්පනා කරන්නේ. ඒ ජාතිකත්ව චින්තනය හරි විදියට මුවහත් කරලා උඩට ගත්තේ නැත්තම් දවසින් දවස සතුරා පියවරෙන් පියවර ඉදිරියට පියමනිනවා. අද අපි ප්‍රධාන ප්‍රශ්නයක් බවට රටේ පත් වෙලා තියෙන සාකච්ඡා වෙන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය. මේ සම්බන්ධයෙන් පෞද්ගලිකව ජනාධිපතිතුමාත් එක්ක
පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ වගේ වරාය ඇමතිත් එක්ක පන්සලට ගෙන්නගෙන පැය ගණන් කතා කරපු කෙනෙක් මම. ඒ විතරක් නෙමෙයි මේවට උඩින් යටින් සම්බන්ධ වෙන ව්‍යාපාරිකයෝ ගෙන්නලා පන්සලේ පැය ගණන් කතා කරේ මම. ඒ නිසා මේකේ උඩ යට පිළිබඳව හැම දෙයක්ම පිළිබඳව මට යම් අදහසක් තියෙනවා. ඒ නිසා මම එක මේ වෙලාවේදී කැමතියි ඔබත් එක්ක කතා කරන්න. මේ වරායේ ප්‍රශ්නය පිළිබඳව අදහස ආවේ මීට මාස 6-7කට එහා පැත්තේ ඒ වෙලාවේදී අපේ නායක හඳුරු කීප නමක් එක්ක ජනාධිපතිතුමා හම්බුණා අපි ගිහිල්ලා. එතුමාට කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. එතකොට මේ අවස්ථාවේදී සඳහන් කළේ පෞගිය ආණ්ඩුව අවබෝධතාවකට එහා ගිය ගිවිසුමකට ඇතුළත් වෙලා ඉන්න නිසා මේක කිසියම් හවුල් ව්‍යාපාරික ස්වරූපයෙන් කොටස් හැටියට ආයෝජනයක් ලෙස අරන් එන්න කියලා එතුමා ඉන්දියානු රජයට දැනුම් දුන්න බව මෝදි හම්බුනේ වෙලාවේ. ඒක ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි අපි නොවැම්බර් 16 ජනවරිම සකස් කරගන්නේ අපිට අඩුවෙන් අවාසි කරගන්න වැඩ කරන්න නෙමෙයි. අවාසිය වළක්වා ගැනීම සඳහා වැඩ කරන්න. අපේ ජනනායකයෝ තේරුම් ගත යුතු කාරණාව කවදාවත් අපේ රටවල් ආක්‍රමණය කරන්න බලන් ඉන්න විදේශීය පිරිස් කවදාවත් තෘප්තිමත් වෙන්නේ නැහැ මේකක් දුන්නයි කියලා. ඒකෙන් පස්සේ තව එකකට යනවා. ඒ නිසා ඉන්ධන දාලා ගින්දර සතුරු කරන්න බෑ වගේ. වරායවල් තෙල් ටැංකි භූමිය මේ මොනවද දීලවත් අපි ආක්‍රමණය කරන්න එන පරසතුරන්ව අධිරාජ්‍යවාදීන්ව සතුටු කරලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි හැම වෙලාවෙම ගොදුරු වීමට යෝජිතව ගොදුරු වීමට ඉලක්කගතව සිට පිරිසක් කියන එක. ලංකාවේ භූමිගත පිහිටීම අපිට තියෙන මහත් භාග්‍යයක් වාසනාවක්. ඒ වගේ මේ ලංකාවේ භූමිගත පිහිටීමම අපේ අභාග්‍ය බවට පත් වෙලා තියෙනවා. මෙතනදී අපේ පාලකයන් ආදර්ශයට ගන්න ඕනේ ශ්‍රීමව බණ්ඩාරනායක මැතිණිව. බලන්න බණ්ඩාරනායක මැතිණි අපිට කච්චතිය දූපත නිදහස් කරගත්තා. ඒ වගේම තමයි ශ්‍රීමා ශාස්ත්‍රී ගිවිසුම හරහා ලංකාවට වාසිදායක විදියට කටයුතු සිද්ධ කරගත්තා. ඒ විතරක් නෙමෙයි මට මතක හැටියට ඩොලර් 2,50,000 දීලා තෙල් ටැංකි ටික අරගත්තා. එහෙනෙර ගණිද්දී යටත් වෙලා තිබුණු දේවල් නැවත අපේ භාරයට අරගත්තා. හැබැයි අද බලනකොට මට හිතෙන්නේ අපි ඉන්දියාවේ ඊළඟ ප්‍රාන්තයද කියලා. බලන්න ලංකාවට ඉන්දියාවෙන් එන අගමැති විතරක් නෙමෙයි විදේශ ඇමති විතරක් නෙමෙයි හැම හැච්ච බැච්චම ලංකාවට ආපු ගමන් කියන්නේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. එතකොට ඔවුන් නියෝජනය කරන්නේ මේ අන්තවාදී බෙදුම්වාදීන්ව විතරද ඉන්දියාව? ඔවුන්ට පේන්නේ නැද්ද? ඇත්තම සුළු ජාතිය සිංහලයෝ කියලා. දැන් ඉන්දියාවේ ගත්තොත් ඉන්දියාවේ දෙමළ සහ ලංකාවේ දෙමළ එකතු කරලා ගත්තොත් එහෙම අපි සුළු ජාතියක් නෙමෙයිද? ඒ නිසා මේ භූමියේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරලා බලනවා මිසක් ඔවුන් මේ ලෝකයේ සුළු ජාතිකත්වයේ පිළිබඳව කල්පනා කරන්නේ මේ ලෝකේ ඉන්න සුළුම සුළු ජාතිය සිංහල කියලා කිව්වොත් ඔය බොහොම පුංචි ජාතීන් කීපයක් කරනකොට සිංහල මිනිස්සු සුළු ජාතිය. එදිට බලද්දී අපේම නායකයන් හැම වෙලාවෙම අනිත් උදවිය සුළු ජාතීන් හැටියට සලකනවා මිසක් මේ වඳ වෙවි යන සිංහල ජාතිය සුළු ජාතියක් හැටියට සලකලා එහි ආරක්ෂාව පිළිබඳව ඒ වගේම එහි ඓතිහාසික ප්‍රවේණීන් පිළිබඳව කල්පනා කරන්නට උත්සාහ නොදැරීම අවාසනාවක්. මං කියාගෙන ආවි ඉන්දියාව වගේ රටවල් ලංකාවට ආපු ගමන් කියන්නේ අපිට
13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. මේ බෙදුම්වාදී 13 මුළුමනින්ම ක්‍රියාත්මක කරන්න. එතකොට උන්ට පුළුවන් උන්ගේ සිතු මතයට කෑලි කෑලි වලට බෙදිච්ච කුලල් කා ගන්න මිනි මරා ගන්න මේ දේශේ Tamanගේ අවශ්‍යතාව වෙනුවෙන් මේ භූමිය පාවිච්චි කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ඉන්දියාව ලංකාවේ වරායේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයම ඉල්ලන්නේ ඇයි? අපි සලකා බැලුවොත් මේ ගැන අපි සලකා ගත්තොත් මේ ගැන අපිට හිතන්න කාරණා කීපයක් තියෙනවා. මේකෙදි ආණ්ඩුව නිතරම කියන කතාවක් තමයි එහා පැත්තෙන් චීනය ඉන්නවා. උන්ට ෆෝර්ට් සිටිය ලැබිලා තියෙනවා. ඒ නිසා ඉන්දියාවට යම් බයක් තියෙනවා මේ මුහුදේ ඔවුන් පිළිබඳව චීනය මේ සැරිසරද්දී ඉන්දියාවට ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ බහු දේශපාලනික කාරණා නිසා මේක බැලන්ස් කරන්න ඉන්දියාවට මේක දෙන්න ඕනේ කියලා. හැබැයි අතනින් නැගෙනහිර අපේ තෙල් ටැංකි ටික දීලා තියෙනවා. ඊට පස්සේ මෙහාට එනකොට මාගම්පුර වරාය හම්බතොට වරාය දීලා තියෙනවා. මෙතන ෆෝර්ට් සිටි එක දීලා තියෙනවා. දැන් අපිට අනාගතයේ අපේ රටේ ආර්ථික දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් නම් බලාපොරොත්තු විය හැකි එකම අපේ සම්පත අපේ නායක හඳුරුනේ නැගෙනහිර පර්යන්තය. ඒක දෙන්න යෝජිතව ඒ වෙනුවෙන් දිවා රාත්‍රී වෙහෙසෙන නිලධාරීන් සහ දිවා රාත්‍රී වෙහෙසෙන දේශපාලකයන් ටිකක් ඉන්නවා. දෙයි හඳුරුනේ අර සංස්කෘත කේමනක් තියෙන භක්ෂකයෝර ප්‍රීති විනාශයි රේව කාරණම් කියලා කන්නාගේ සහ කැවෙන්නාගේ ප්‍රීතිය එකක් වෙන්න බෑනේ. කණේකාගේ ප්‍රීතිය කෑම වුණාට කැවෙන එකාගේ ප්‍රීතිය බේරියාමනේ. එහෙමනම් ලංකාවේ ප්‍රීතිය බවට පත් විය යුත්තේ අපේ ලංකාවේ දේශපාලකයන්ගේ නිලධාරීන්ගේ ප්‍රීතිය බවට පත් වෙන්න ඕනේ. ඉන්දියාවට අහු වෙන එකද මේ ගැටේට එහෙමත් නැත්නම් මේකෙන් බේරිලා පැනලා යන එකද? මේකට නිදර්ශනාත්මකව පෙන්වා දෙන්න පුළුවන් මේ බඳු අවස්ථාවලදී අපේ නායකයෝ මුණ දුන්න හැටි වෙන කවුරුත් ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගන්න. ඔබට මතකයි අර එට්කා කිව්සුම ආපු වෙලාවේ එට්කා නෙමෙයි මේ මොකද්ද මේ අර ඉන්දියානු කිව්සුම මොකද්ද ඒකට කියන්නේ සීෆා කියලා ආවා. ඒක දෙවුණෝ නම වෙනස් කරලා ආවා. ඒ වෙලාවේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ජනතා උද්ඝෝෂණය භාවිතයට ගත්තා. එයින් බේරෙන්න. ඒ වගේම ජනතා උද්ඝෝෂණයේ භාවිතයට අරගෙන ගෝඨාභය ජනාධිපතිතුමත් පහුගිය MCC කිවිසුම සඳහා අපේ කොමිෂමක් පත් කරලා ඒ හරහා එහි ප්‍රතිබල අනුව MCC කිවිසුම නවත්වන්නට තීන්දුව කළා කියලා සඳහන් කළා. හැබැයි MCC නැවතුණයි කියලා හිතනට වඩා ඒක නැවතුණත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. මේව නම් මාරු කරගෙන වෙනත් වෙස් වලාගෙන ආපහු එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ බඳු තත්ත්වයකටදී මං කිය මට දුකක් තියෙනවායි කියලා. අපේ ජනනායකයෝ මුලින්ම හිතන්න ඕනේ මේව බේරා ගන්න අපි වැඩ කරන්න ඕනේ කියලා. ඒ පදනම ඇතුලේ තමයි මේ ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. මේක දෙන්න ඕනේ කියලා හිතාගෙන නෙමෙයි ගනුදෙනු කරන්න ඕනේ. මේක නිදහස් කරගන්න ඕනේ කියලා හිතාගෙන. එතකොට මේ ජනතා උද්ඝෝෂණය මහා සංඝරත්නයේ අදහස් මේ රටේ මතුවලා එන මේ දැවැන්ත විරෝධතාව ඔවුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒ සඳහා මං කෙටියෙන් සඳහන් කළොත් අපේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අපිට තියෙන සල්ලි උල්පතක් මේ රටේ. දැන් මේක ඔබට ඉන්දියාවයි ලංකාවයි තියෙන හැටි බලාගත්තොත් අපේ ලංකාවේ යාපනයේ පැත්තෙන් උඩ පැත්තෙන් උතුරු පැත්තෙන් නෞකා ගමනාගමනය කරන්න බෑ ඉන්දියාව හරහා. මොකද හේතුව
ඔබ දන්නවා සේතු සමුද්‍රම් එහෙමත් නැත්නම් අපේ නොගැඹුරු මුහුදු තීරයේ තියෙන නිසා. ඒ නිසා සියලුම නෞකා දැන් අපි ගත්තොත් වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට එන්න ඕන නම් ඉන්දියාවේ ඉතින් ඉන්දියාව දෙකට බෙදලා තියෙනවා වගේ මේ අපේ යන්න ඕනේ මේ කොළඹ වරාය ප්‍රදේශේ. සාමාන්‍යයෙන් කොළඹ වරායට ඇවිල්ලා ඔවුන් ප්‍රධාන නෞකා මාර්ගයේ ඉඳලා ඒ බහලුම් ඒ ක්‍රියාවලියට ඔවුන්ට ගත වෙන කාලය ඔවුන්ට ගත වෙන මුදල වගේ ඇතැම් වෙලාවට දෙතුන් ගුණයක් මුදල් ඉන්දියාවට ගිහිල්ලා කරන්න ගියොත් ඔවුන්ට සිද්ධ වෙනවා වියදම් කරන්න. ඒක තියෙන ඩොලර් 40000ක විතර මුදලකින් ලංකාවට ඇවිල්ලා ඒ කටයුතු කරගන්න පුළුවන් නම් ඉන්දියාවට ගිහිල්ලා යනකොට සමහර එකකට 50 60000ක් 60000ක් සමහර ඒවාට දැන් ඔය මුම්බයි පැත්තට එහෙම තවත් වරායවල වලට ඩොලර් 2 ලක්ෂ ගණනක මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා උන්ට එක ගමනකදී. ඒ නිසා වාණිජ නෞකාවන් තෝරා ගන්නෙම ලාභදායී පහසුම තැන, කාලය අඩුවෙන් මුදල් අඩුවෙන් කරන්න පුළුවන් තැන. ඒ නිසා අපේ කොළඹ වරාය කියලා කියන්නේ ඒකට සුදුසුම තැන. එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ කොළඹ වරායේ සුදුසුම තැන වුණාට අපේ තව පර්යන්ත තියෙනව නේද කියලා. අපිට තියෙනවා විශේෂයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුලේ තියෙන්නේ ඔය ජයබහලු පර්යන්තේ. ඒක මීටර් 14.5ක් වගේ ගැඹුරු එකක්. ඒකට ඇවිල්ලා මව් නෞකාවන්ට මද වෙසල්ස් කියන ඒවට ඇවිල්ලා ඒක ඔපරේෂන් කරන්න බෑ. එහෙමනම් දැනට අපි සකස් කරගෙන තියෙන මේ වන විටත් තුනෙන් එකකට වඩා ලංකා බැංකු ණයක් කරගෙන සකස් කරගෙන තියෙන නැගෙනහිර වරාය ඉදිරියට දියුණු කර ගැනීමයි අපිට කරන්න තියෙන්නේ. ඒක මීටර් 19ක් ගැඹුර තියෙනවා. ඔය දැන් ඉන්දියාව විතරක් නෙමෙයි තව තදාසන්න රටවල් වලට කරන්න තියෙන අන්තර් නෞකා භාණ්ඩ හුවමාරු ට්‍රාන්ස්ෂිප්මන්ට් කියන එක කරන්න තියෙන පහසුම නාවිකයන්ට තියෙන පහසුම ක්‍රමයේ බවට පත් වෙන්නේ අපේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය. ඒ නිසා මේක මොන හේතුවක් නිසාවත් අපි ඉන්දියානු සමාගමක් වෙත නොදිය යුතුයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ ඉන්දියානු සමාගමකට මේක දුන්නොත් එක පැත්තකින් අපේ ආර්ථිකයට විශාල බලපෑමක්. අනිත් එක මේක දෙන ක්‍රමයේ පිළිබඳවයි මට තියෙන ප්‍රශ්නේ. අපි ආර්ථිකය ගැන කතා කරනවට වඩා යටත් වීම ගැන කතා කළොත් ආර්ථිකය ගැන කතා කරනවට වඩා අපි යටත් වීම ගැන කතා කළොත් මේකේ බරපතලම තත්ත්වයේ තියෙන්නේ ආණ්ඩුව කියන්නේ බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා. ආණ්ඩුව කියනවා බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ කියලා. බදු දෙන්නෙත් නැත්තම් විකුණන්නෙත් නැත්තම් කොහොමද මේක දෙන්නේ කියන එක පිළිබඳව අපි අහලා බලන්න ඕනේ. ඒක මතක තබා ගන්න දෙන්නේ කොටස් 149ක් ඔවුන්ට 151ක් අපිට. ප්‍රශ්නේ තියෙන්නේ බද්දකට කාලයක් තියෙනවා. බද්දකට කාලයක් තියෙනවා. අහවල් කාලයට බදු දෙනවා කියලා. ඒ බදු දුන්නාට පස්සේ ඒක හිමි වෙනවා. විකුණුවොත් සින්නක් කර කොටස් දුන්නොත් ඒත් ඒක සදාකාලිකවම ඔවුන්ට හිමි වෙනවා. ඉන්දියාව හිතනවාද අපිට කොටස් 49 විකුණයි කියලා? ඒ නිසා සදාකාලිකව අපේ ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජටිය ඉන්දියානුවන් විසින් පාලනය කරනවා විතරක් නෙමෙයි. අපිට තියෙන ගැඹුරුම වරාය අපිට තියෙන හොඳම මුදල් උල්පත අපේ ජාතිය රට පෝෂණය කරන්න ඒක ඉන්දියානුවන්ට අයත් වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ බලාපොරොත්තුව මේ සඳහා සැලැස්ම හදාගෙන තියෙන ආණ්ඩුව වහාම හකුලා ගන්න කියන එක අපි තාමත්ම කරුණාවෙන් සඳහන් කරන්නේ. මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. ඒක අපේ හැමදෙනාගේම ආශිර්වාදයෙන් අපි හැමදෙනාගේම ආදරයෙන් බලයට පත්වෙච්ච
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක්ගේ කාලය ඇතුලේ සිද්ධ වෙනවා නම් ඒ තරම් අවාසනාවක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා මේක ගෝඨාභය ජනාධිපතිතුමාට අපේ නායකහරු කෙනෙක් මං කිව්වයි කියලා අපි ආණ්ඩුවට ජනාධිපතිතුමාට විරුද්ධව කරන කතාවක් නෙමෙයි. මෞබිමේ අනාගතය අපි ඉතුරු කරලා තියන්න ඕනේ. ඒ නිසා මේ රටේ අතීතේ විරුවන් හැටියට එකතු වුණේ. අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියවුණේ පාව දුන්නු අය යටත් වෙච්ච අය නෙමෙයි ආරක්ෂා කරගත්තු අය. ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම මොහොතකම වෙහෙසෙන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනකොට චීන, ඇමරිකානු, ඉන්දියානු බල අරගලයක්. එයිනොත් මේක ඇමරිකාව ඉන්දියාව සමග එකතු වෙලා චීනියත් එක්ක කරන බල අරගලයේදී අනිවාර්යයෙන්ම ලංකාවෙහි ගොදුරක් බවට පත්වීමට තියෙන අවස්ථාව මෙහි අපිට දකින්න පුළුවන්. අපේ ජනාධිපතිතුමාට තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කියනවා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වහාම ඉදි කරලා කටයුතු ක්‍රියාත්මක කරනවා. බටහිර පර්යන්තය PPT කියලා තියෙන ප්‍රයිවට් පබ්ලික් මේ දෙපැත්තම අරගෙන දියුණු කරනවායි කියලා. ඒ නිසා අපි කියන්නේ ඉන්දියාව බැලන්ස් කරන්න ඕන නම් අපේ හදාගෙන තියෙන අපිට තියෙන ආර්ථික මර්මස්ථානයක් වන නැගෙනහිර පර්යන්තය අපිට ඉතුරු කරගන්න. බටහිර පර්යන්තයේත් කොටස් හැටියට නෙමෙයි. යම් කාලයකට බදු දීලා ඒක නිමවලා ඒකට කියන්නේ BOT කියලා. BOT කියන්නේ build operate and transfer. දැන් අපේ ජනාධිපතිතුමා ළඟ ඉන්න ඔය ලේකම් උන්නේ පහුගිය කාලේ BOT තියෙන එක BOOT කරා. ඔබ දන්නවා ඇති. BOT කියලා කියන්නේ build operate and transfer. හැබැයි මෙයා කලේ BOOT build operate own and transfer. ඕන් කියලා කියන්නේ අයිති කරගෙන තමයි. එතකොට අපිට මුදල් ගෙවලා ගන්න වෙන්නේ. ඔවුන් කියන ගාණක් ගෙවලා ගන්න වෙන්නේ. ඒ නිසා මේ වගේ පාපතර නිලධාරීන් ළඟ තියාගෙන ඔවුන්ගේ ඒ යම් යටිකුට්ටු වැඩත් එක්ක මේ රට බේරාගෙන යනවයි කියන එක ගොඩක් අමාරු වැඩක්. ඒ කාර්ය කරද්දී ජනතාවක් හැටියට රටට ආදරය කරන පිරිස හැටියට අපිට දෙන්න පුළුවන් ඕනෑම සහයෝගයක් අපි දෙනවා. ඉන්දියාව ඉල්ලන්නේ මම ඊයේත් මේ ගැන කිව්වා. මං හිතන්නේ මාධ්‍යවල ගියා මේ වරාය වෙනුවෙන් දේශීය සම්පත් වෙනුවෙන් ඉන්දියාව ඉල්ලන්නේ ලේ බිල්ලක් නම් අපි ලේ බිල්ල දෙන්න ලෑස්ති. හැබැයි වරාය දෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේක වහාම අතහැරගත යුතු දෙයක්. මේක ඉදිරියට තවත් යන්න ආණ්ඩුව අප්‍රසාදයටපත් වෙනවා විතරක් නෙවෙයි මේ පාපතර පාව දෙන්නන්ගේ ඉස්ලාම් බෝම්බ ප්‍රහාරය අන්තවාදී බෝම්බ ප්‍රහාරයට ඉඩ දුන්නු. ඒ වගේම රටේ අසංස්කෘතික දේවල් අරගෙන ඇවිල්ලා මේ රට ඇතුලේ විවිධ කාබාසිනියාවන් කරපු රණවිරුවන් පාවා දුන්නු. ඔය දේශද්‍රෝහී දැන් දේශප්‍රේමීත්වය ගැන මම දැක්ක පහුගිය දවසක මංගල සමරවීරුන් කතා කරලා තිබුණා. මේ කිසිම දේශප්‍රේමියෙකුට බැයිලු කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන එකට විරුද්ධ වෙන්න. මේ දේශප්‍රේමීත්වය ගැන උගන්වපු ඒ වගේ අසංස්කෘතික මිනිස්සුන්ට බලය දෙන්න නෙමෙයි අපි මේ සටන කරන්නේ. ඒ නිසා කරුණා කරලා ආණ්ඩුව තීරණය කරන්න. කරුණාකරලා ජනාධිපතිතුමනි මේ හඬේ සැබෑ යථාර්ථය දකින්න. අපි කැමති නැහැ අපි පත් කරගත්තු ආණ්ඩුවක් අවුරුද්දෙන් හමාරෙන් අප්‍රසාදයට පත් කරලා බකල් කරලා වැඩ බැරි ආණ්ඩුවක් කරන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා මේ පපුවේ කෑකෑරෙන දුක වේදනාව එක්කයි අපි මේ කතා කරන්නේ. කොටිම නායකහන්නේ මම මේ කතාවට එද්දි මොනවද ලෑස්ති උන්නේ? මට ලෑස්ති වෙන්න එපා කියලා හිතුණා. මොනවද අපි කතා කරන්නේ මේ මිනිස්සුන්ට විරුද්ධව? කොහොමද අපි මේ ටික කියන්නේ? ඒ නිසා මේ ස්ටේජ් එකේ මේ මයික් එකේ ඉස්සරහට ආවෙන් පස්සේ මට හිතන දෙයක් කියනවායි කියලා ඒ නායකහන්නේ මං හිතාගෙන ආවා. ඒ තරම් සංවේගයක් තියෙනවා. ඒ නිසා
අප විසින් රැක බලාගත යුතු අප විසින් සමාජයේ ඉදිරියේ ගිහිල්ලා මේ විදියයි මේ වැඩ සිද්ධ වෙන්නේ කියලා ආස්වාදනීය ලෙස සාකච්ඡා කළ යුතු තැනක ඉන්න අපිට අද සිද්ධ වෙලා තියෙන ආස්වාදයේ වෙනුවට වේදනාව හදවත් තුල තියාගෙන අහනගෙන කතා කරනගෙන අහන මේ ප්‍රශ්නවලදී දුර්මුඛ කටයුතු කරන්න. මගේ කතාව ගොඩක් ගියා වැඩි වෙලාව. ඒ නිසා මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඒ නිසා කියන්න තියෙන එකයි මේ රටේ අවුරුදු 2500ක ඉතිහාසයක් ගත්තොත් මේ 2500 ඇතුළෙම දොන්ජොන් ධර්මපාලලා පස්වෙනි මිහිඳුල වගේ අය මේ රටේ ඉතිහාසයට එකතු වුණේ කළු පැල්ලන් එක්ක. ඔවුන්ගේ ඉතිහාසය ලියවෙන්න ගත වුණු කාලේ දිහා බැලුවොත් එහෙම ඊළඟ මහා වංශ එඩිෂන් එක යනකම් ඉන්න එපාය. ඒ නිසා මහා වංශයේ ඔවුන් ලියවෙනකොට සමහරට ඔවුන් මිය ගිහිල්ලත් අවුරුදු 100 ගණනක් ගිහිල්ලා. හැබැයි උනාට වර්තමාන ඉතිහාසය ලියවෙන්න එච්චර කාලයක් යන්නේ නැහැ. ඒ නිසා එදා කොබ්බෑ කඩුව හාමුදුරුවනේ දේශද්‍රෝහීන්ට උදව් කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි ලියවුනේ ඉතිහාස පොතේ නුවරයුගේ. ඒ නිසා අභිතිස්ස හාමුදුරුව, කස්සප හාමුදුරුව, ඉන්දසාර හාමුදුරුව, විමල ජෝති හාමුදුරුව, මෙතන ආපු ඔක්කොම හාමුදුරුවෝ මේ ඉතිහාසය ඇතුලේ ලංකාවට තිබිච්ච කොළඹ වරාය ජටිය සදාකාලිකව ඉන්දියාවට පාවදන යුගයේ පාලකයන් බිහි කළ හාමුදුරුවෝ කියලා ලියවෙනවා නම් හාමුදුරුවනේ ඒ ඉතිහාසයට අපි මොකද කියන්නේ? එසා ඒ ඉතිහාසයේ කොටස් කරුවෝ වෙන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි ආදරෙන් කියන්නේ කරුණා කරලා මෙච්චරයි. ජනතා විරෝධයේ ප්‍රබලයි. මහා සංඝරත්නයේ විරුද්ධයි. කොමිස් ගන්න ව්‍යාපාරිකයෝ ටික දෙනෙක්ට ඕන ඇති. කරුණා කරලා ආදරෙන් කියන්නේ මේක අතහැරලා දාන්න. එහෙම අතහැරලා කරන්න වැඩ තව ගොඩක් තියෙනවා. ඉස්ලාම් අන්තවාදය දවසින් දවස ශක්තිමත් වෙනවා. අපේ හාමුදුරනේ බෝම්බ පිපිරුවේ නැති වුණාට ඇතුලෙන් ක්‍රියාත්මක වීම බලවත්. සමහර ඔය මතු පිටින් කතා කරන බදුරු දීලා මතු පිටින් කතා කරන අසාත්සාලිලාට වඩා බොහොම ගැඹුරින් හිතලා නිහඬව ඔළුව අත ගාලා ගමන් යන තව පිරිස් ඉන්න බව අපි දන්නවා. ඒ නිසා උන්ගෙන් මේක බේර ගන්න ඕනේ. ඊළඟට අපේ වන සම්පත, අපේ අහිංසක මිනිස්සු, වේලක් නොකා ජීවත් වෙන මිනිස්සු හරියට ඉන්නව රටේ හාමුදුරුවනේ. ඒ නිසා මේ අවුරුදු 5 ඇතුළත අපි කරන්න ඕන දේ මිනිස්සුන්ගෙන් ඡන්දයක් ඉල්ලන්නේ නැතුව මේ අවුරුදු 5 ඉවර වෙනකොට මිනිස්සු ඡන්ද ඉල්ලන්නේ නැතුව ඡන්දේ දවස ඩික්ලෙයාර් කරාට පස්සේ ඇවිල්ලා ඡන්දේ දාන්න තැනට හදන්න පුළුවන් හාමුදුරුවනේ. මේ මිනිසයා මස් මාළු කන මිනිහෙක් නෙමෙයි, රාරක් උබන මිනිහෙක් නෙමෙයි අපේ ජනාධිපතිතුමා. ඊළඟට එතුමා ධන දාන්නේ පස්සේ දුවන මිනිහෙක් නෙමෙයි. එතුමාට ලබා ගන්න දෙයක් නැහැ හාමුදුරුවනේ. එතුමා ඉන්න හැටි අපි දන්නවනේ. ගෙදර ගිහිල්ලා දවල්ට පත් එක කාලා ඇවිල්ලා වැඩ කරන්නේ ඔෆිස් එකේ. උදේ ඉඳලා රැ වෙනකන් දුක් විඳිනවා. එතකොට ඒ විඳින දුකේ ඒ මහන්සියේ ප්‍රතිඵලය රටට ලැබෙන්න නම්, ඒ දුකේ මහන්සියේ ප්‍රතිඵලය රටට ලැබෙන්න නම් එතුමාට යම් පිරිසක් අතහරින්න වෙනවා. ඒ පිරිස අතහැරියේ නැත්තම් මේක කරන්න බෑ. ඒ පිරිස අතහැරියේ නැත්තම් මේක කරන්න බෑ. ඔබතුමන්ලට මතක ඇති, ඔබතුමන්ලා බොඩක් මූණු මට මතකයි දා හිටියා. පදනම් ආයතනයේ තිබුණ රැස්වීමක්. මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා හිටියා. බැයි බලයටපත් වෙච්ච නැති දවස් ඒ කාලේ ඡන්දේ කාලේ. එතනදී මම කතාවක් කළා. ඒ කතාව කරද්දී මම කිව්වා ඒ දෙන්න ඉස්සරහා එක කතාවක්. අපේ රටේ එක රජෙක් හිටියා. ඒ රජුරෝ තමන්ගේ දුව මූදට දැම්මා. මං අහන්නේ මෙතනත් ඉන්නේ තාත්තලානේ. මෙතන ඉන්න අම්මලා තාත්තලා. ඔබට පුළුවන් ද ඔබේ දුව මූදට දාන්න? මේ තාත්තගෙන් මං අහන්නේ. දොස්තර මහත්තයා දුවක් ඉන්නවනේ. දුව මූදට දාන්න පුළුවන් ද තාත්තෙක්ට? මොන තාත්තෙක්ටද දුවෙක් මූදට දාන්න පුළුවන් මං අහන්නේ. ඒත් අපේ රටේ එක රජෙක් තමන්ගේ දුව මූදට දැම්මා. ඒ මූදට දැම්මේ කුමක් වෙනුවෙන්ද? රට වෙනුවෙන්. ඇහැ තමයි විහාර මහදේවිය. තාත්තා තමයි කැලණිතිස්ස රජුරු. ඒ විහාර මහදේවිය තමයි අපේ රටේ ජාතිය පියා නිර්මාණය කරන්නේ. දුව මූදට දාන්නේ තාත්තා.
කවුරුත් වෙනුවෙන් මේ රට වෙනුවෙන්. ඒ නිසා මේ රට වෙනුවෙන් අපේ ජනාධිපතිතුමනි ඔබතුමන්ට අතහරින්න බැරි කෙනෙක් ඉන්න විදියක් නැහැ. මේ රට වෙනුවෙන් ඔබතුමන්ට අතහරින්න බැරි කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඒ නිසා එතෙන්ට අපි තීන්දුව අරගෙන හරි දේ නිවැරදි දේ තීරණය කරලා ඉලක්කයක් ඇතුව රටේ දේශීය සම්පත් වනය සතා සීපාව සංස්කෘතිය ජාතිය භාෂාව මේ සියල්ල ආරක්ෂා කරගෙන ලොකු ගමනක් යන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි අපෙන් කරන්න තියෙන උපරිම ශක්තිය ලබා දෙන්නම්. හැබැයි මේ වැඩ බකල් කරන ඔය නිලධාරීන්ගෙන් සහ ඔය යම් එතුමා නොඑක් විදිහට ඔය තෙල් ප්‍රශ්නේදී ඔබ දකින්න තියෙන පාම් ඔයිල් ප්‍රශ්නය සීනි ප්‍රශ්නේ මේ මොනවද? එතුමන් වල අමාරුයි දාන මේ ළඟ ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. එයාගෙන් බේරිලා මේ කටයුත්ත කරන්න කියන ඉල්ලීමක් සිදු කරමින් අද දවසේ පෙළ ගැහෙන මේ කණ්ඩායම ඉදිරියට මේ රටට තියෙන අභියෝග බරපතලයි. ඒ සියලු අභියෝග ඉදිරියේදී රට වෙනුවෙන් පෙනී හිටින්නට අපි දිවිහිමියෙන් කැපවමු කියන යෝජනාව සිදු කරමින් අද මේ ආරාධිත දේශනේ සිදු කිරීමට අපට ආරාධනා කිරීම පිළිබඳව අපේ සංවිධායක මණ්ඩලයේ හැමදෙනාටම මගේ ස්තුතිය ගෞරවය පළ කරමින් හෙට දවසේ එන අභියෝග වෙනුවෙන් අපි හැම කෙනෙක්ම අපේ සියලු ශක්තිය යොදලා රට ආරක්ෂා කරගමු. මෙය විරුද්ධවාදීන් එහෙමත් නැත්නම් රට කාපු රට වනසපු ඒ කාලකන්ණි දේශපාලන සංස්කෘතිය නැවත ගේන්න කරන සටනක් නෙමෙයි. අපි ඇති කරගත්තු නොවැම්බර් 16 රට හරිතැනට පත් කිරීමේ පාලකයා නිවැරදි කරලා ඉදිරියට අරන් යාමේ ගමනේ ආරම්භයක් හැටියට පමණක් බව සිහිපත් කරමින් ජාතික ව්‍යාපාරය අනු පාලකයාට පාවාඩ එලන්නන් නොව ජාතික ව්‍යාපාරය අනු පාලකයාට නාස්ලනුවෙන් ඇදලා පාර පෙන්නන්නම් බවට පත් විය යුතුයි කියන එකත් සිහිපත් කරමින් මම මගේ දෙසුම අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.